And now, live at 8. ආයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමවර්තවතුරු ප්‍රකාශය live at 8 සුපුරුදු පරිදිම අදත් ඔබ හමු වන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුටත් කොවිඩ් අමාත්‍ය සීබී රත්නායක ස්වයං නිරෝධායනයට ඉන්දියාවෙන් පිරිනමන ප්‍රථම එන්නත් ඔගේ හෙට දිවයිනට චීනයනුත් එන්නත් ලක්ෂ 3ක්. මෙරටින් කොවිඩ් හමු වී වසරක් ගත වේ. සමස්ත ආසාදිතයන් 60,000 ඉක්මවද්දී දිනක් තුල සුවය ලැබූ වැඩිම පිරිසත් අද. නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍යංශ වලින් අනතුරු ඇඟවීම්. මේ ප්‍රභේදය හරහා දැනටමත් අනාවැකි පළ වෙලා තියෙනවා. ඊටාම ශීඝ්‍ර කොවිඩ් රෝග ව්‍යාප්තියක් කරා ගමන් කළ හැකි කියලා. අපි දන්නේ නැහැ රට ඇතුළට කොච්චර දුරට මේක ව්‍යාප්ත වෙලාද දැනට කියලා. වරාය සේවකයන් හෙට සිට අකුරට වැඩ. සිකුරාදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක. COVID-19 මර්ධනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නත රැගත් විශේෂ ගුවන් යානය හෙට පෙරවරු 11ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන බව ජනාධිපති දේශීය උපදේශක ලලිත් වීරතුංග මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින්. හෙට දින එයා ඉන්දියා ගුවන් යානයකින් ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස එන්නත් ලක්ෂ 5ක් ඒ කියන්නේ 2,50,000කට පුද්ගලයන්ට මේ එන්නත ලබා දිය හැකි ආකාරයට මේ ප්‍රදානය හෙට ලැබෙනවා. හෙට පෙරවරු 11ට කටුනායක ගුවන් තොටුපළේදී මේ එන්නත් තොගය අධිකරු ජනාධිපතිතුමා විසින් ඉන්දිය රජයේ ශ්‍රී ලංකාවේ ඉන්න නියෝජිතය හැටියට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහ කොමසාරිස්තුමා විසින් එතුමාට බාර දෙන්නේ. එතැන් සිට ඒ ඊළඟට ඒ පැවරෙන වගකීම් සම්භාරය ඉටු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය සැදී පැහැදී සිටිනවා. මේ ලැබෙන එන්නත හඳුන්වන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කියන ඒ නාමයෙන්. මේ එන්නත දිසි එන්නතක් හැටියට භාවිතා කිරීමට අපේ ඖෂධ නියාමන අධිකාරියෙන් අපිට මේ සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඒ නිසා හෙට ලැබෙන එන්නත අනිද්දා සිට පටන් ගන්නවා මේ එන්නත් කරණයට. හැම ගමකම ළමයින්ට දැන් එන්නත් දෙන සායනය තියෙන. ඒ සායනය එන්නත් කරණය කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ලම තියෙන. හොඳ රෝහල් පද්ධතියක් තියෙන. ඒක හරහා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න වැඩි කලක් ගත වෙන්නේ නැහැ. ඒකින්ද අපි මේ සෑම දෙයක් මේ සැලසුම් ඔක්කොම සකස් කරලා තියෙනවා. අපේ සාමාන්‍ය එන්නත් දීමේ වැඩපිළිවෙලටත් වඩා සුපරීක්ෂාකාරී විදිහට මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා. සමහර වෙලාවට මේක ලෝකෙටත් ආදර්ශයක් වෙන්න පුළුවන් මේ අපේ සංවිධානාත්මක වැඩසටහන. මිලදී ගැනීමේ ක්‍රියාවලියටත් රජය අවතීර්ණ වෙලා තිබෙනවා. ජාතික ඖෂධ සංස්ථාව මේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයට මම හිතන්නේ ඉදිරි දින 2-3 ඇතුළත ඒ ඌමනා කරන මිලියන 2ක් එහෙම නැත්නම් මිලියන 3ක් විතර එන්නත් ප්‍රමාණයකට ඇනවුමක් ඉස්සෙල්ලාම අපි යවන්න බලාපොරොත්තු වෙනවා. චීන එන්නතත් රුසියන් එන්නතත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියත් ඒවට ලැබෙන්නට ඕනේ. ඒ වගේම අපේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියත් ලැබෙන්නට ඕන. ඒ සඳහා උමනා කරන දත්ත මේ පිළිබඳව අපි ලබා ගනිමින් සිටිනවා. ඒ අනුමැතියත් අපි විශ්වාස කරනවා ඉක්මනටම ලබා දෙයි කියලා. එවැනි අත්අදා බැලීමේ පාදනමින් පවතින එන්නතක් ලංකාවට ගෙනල්ලා ෆ්‍රන්ට් ලයින් එකට දුන්නට පස්සේ යම්කිසි කුලතාවයක් ඇති වුණොත් කීම බාරගන්නේ කවුද? ඉන්දියන් රජයේද නිෂ්පාදකයාද? නෑ වගකීම බාරගන්නේ රජයනේ ශ්‍රී ලංකා රජය. ශ්‍රී ලංකා රජය බාරගත්තොත් පමණයි අපිට මේක ලැබෙන්නේ. ඕනෑම එන්නතක් එහෙමයි. පොඩි අවදානමක් ඇති. නමුත් මට පේන හැටියට මේක ගැන තියෙන වාසිය ගත්තොත් ඊට විශාල වැඩි වාසියක් තියෙනවා. ඒ නිසා සැකහැරගන්න මේ වගකීම ශ්‍රී ලංකා රජයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා රජය කොහොම අපි සියලු දෙනා මේ වගකීම් බාරගන්න. මේ අතර චීන රජයෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධනයට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක් ලබා දෙන බව මෙරට චීන තානාපති කාර්යාලය අද නිවේදනය කළා. චීනය එලෙස ලබා දීමට නියමිතව ඇත්තේ සිනෝෆාර්ම් නම් එන්නතයි.
පෙබරවාරි මාස මැද භාගය වන විට එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකා රජයට බාර දීමට හැකි වනු ඇති බවද චීන තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. මෙරටින් හඳුනාගත් සමස්ත COVID-19 සංඛ්‍යාව අද 60,000 ඉක්මවා ගියා. ඒ අද ආසාදිතයින් 311 දෙනෙක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,233ක්. දිනක් තුල මෙරට සුවය ලැබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද අද වාර්තා වුණා. මේ අතර මෙරටින් COVID-19 රෝගියෙකු හඳුනාගෙන අදට වසරක් සපිරෙනවා. COVID-19 ආසාදිතයෙකු මෙරටින් හමුවූයේ පසුගිය වසරේ ජනවාරි 27 වනදායි. ඒ දින 6ක සංචාරයක් සඳහා මෙරටට පැමිණි 43 හැවිරිදි චීන කාන්තාවක්. ඒ අනුව අදට පළමු ආසාදිතයා මෙරටින් හඳුනාගෙන වසරක් සම්පූර්ණ වනවා. ඇය අංගොඩ ජාතික බෝ නොවන විද්‍යායතනයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු අතර දින 26ක කාලයක් එහි ප්‍රතිකාර ලැබුවා. සුවය ලැබූ එම චීන ජාතික කාන්තාව රෝහලින් පිටව ගියේ පෙබරවාරි 19 වනදායි. මෙරට දිනක් තුළ සුවය ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් අද ආසාදිතයන් 1520 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 52566ක්. මෙරටින් ඊයේ වාර්තා වූ COVID-19 ආසාදිතයන් 755 දෙනාගෙන් 7 දෙනෙකු විදේශගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතයන් 748 දෙනාගෙන් 369 දෙනෙකුම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ආසාදිතයන් 62 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ රෝගීන්ගේ වැඩිවීම අපි බලාපොරොත්තු වුණ දෙයක්. නමුත් අපිට මේකේ අවදානමක් ගන්න බෑ. ඒ නිසාම තමයි රෝහල් වල ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමේ ක්‍රියාවලිය දිගටම අපි කරගෙන යනවා. ඊට සාපේක්ෂව අවදානම් අඩු පුද්ගලයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් හැකි ඉක්මනින් ඉවත් කිරීමටත් අපි කටයුතු කරනවා. අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුව කළුතර බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් ඊයේ එක් ආසාදිතයෙකු වාර්තා වුණා. කෙසේ වෙතත් අටලුගම ප්‍රදේශයේ හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 9ක් අදාළවම පහේ සිට හුදකලා බවින් මුදා හැරීමටයි පියවර ගැනුණේ. කතරගම පුදබිමේ ඇති වල්ලිමාතා දේවාලයේ කපු මහතාට සහ බිරිඳට COVID-19 ආසාදනය වී තිබෙනවා. එම දේවාලයේ සේවය කළ සහායකින් ඇතුළු ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අනුව ගත වූ සතිය තුළ පමණක් කතරගම ප්‍රදේශයෙන් ආසාදිතයන් 23 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මොනරාගල රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි කාන්තාවක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ කාන්තාව බස් රථයකින් වැල්ලවාය ප්‍රදේශයට ගමන් කර ඇති අතර සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත්තේ වැල්ලවාය බස් නැවතුම්පලේදී අදාළ කාන්තාව සෞඛ්‍ය අංශ බහරයට ගැනීමටයි. ඒ අනුව ඇය ප්‍රතිකාර සඳහා යොමු කරනු අතර බස් රථයේද විෂ බීජ හරණයට ලක් කෙරුණා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණ අනුව හඳුනාගත් COVID-19 නව වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි පියවර නොගත් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද චෝදනා කළා. යුරෝපයේ ව්‍යාප්ත වෙච්ච ප්‍රභේදයට සමාන ගති ලක්ෂණ තියෙන වෛරසයක් තමයි මේ ජයවර්ධනපුර රසායනාගාරයෙන් හොයාගෙන තියෙන. මේ ප්‍රභේදය හරහා දැනටමත් අනාවැකි පළ වෙලා තියෙනවා. ඊටාම ශීඝ්‍ර කොවිඩ් රෝග ව්‍යාප්තියක් කරා ගමන් කළ හැකි කියලා දැන් මේ නිරෝධායන මධ්‍යස්ථානයක හිටපු කෙනෙක්ගෙන් තමයි මේ සාම්පල් එක හඳුනගෙන තියෙන්නේ. අපි දන්නේ නැහැ රට ඇතුළට කොච්චර දුරට මේක ව්‍යාප්ත වෙලාද දැනට කියලා. ඒ සාම්පල් බලනකොට තව සති දෙක තුනක් කියයි. ඒතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ කඩිනමින් පරීක්ෂාවට ලක් කරලා ඒක ප්‍රතිඵල මත අවශ්‍ය තීරණ ගත යුතුයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙද්දි තාම පිළිගත නොහැකි ප්‍රමාදයක් දක්වනවා. මේ වාර්තාව දැන් දවස් කිහිපයක් වෙනවා නම් ජයවර්ධනපුර රසායනාගාරයේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දී. දැන් ජයවර්ධනපුරේ මේක කියනකම් ඉන්න ඕනේ නැහැ. මොකද මේ අලුත් ප්‍රභේදය අපිට PCR එකක් කළයි කියලා හඳුනා ගන්න බෑ. ඒ සාමාන්‍ය මැෂින් එකකදී අහුවෙන්නේ නැහැ. ඒතකොට එන්නත් කරන වැඩසටහනට මේ අලුත් ප්‍රභේදයේ බලපෑමක් වෙයිද? ඒතකොට ඒකට අවශ්‍ය කරන කාර්යක්ෂමතාව සෞඛ්‍ය අමාත්‍යාංශය සතුද යන්න තාමත් අපිට ගැටලුවක් වෙනවා මේ විශේෂයෙන් මේ පරීක්ෂණ ක්‍රියාවලියේදී දක්වලා තියෙන අකාර්යක්ෂමතාවත් එක්ක. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වනට COVID-19 වැළඳුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 7ක්. දයාසිරි ජයසේකර, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, පියල් නිශාන්ත, පවිත්‍රා වන්‍යාරාච්චි සහ වසන්ත යාපා බණ්ඩාර යන මැති ඇමතිවරුන් මීට පෙර COVID-19 ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. ඉන් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතරතුර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වැළඳී ඇති බවට අද තහවුරු වුණා.
රාජ්‍ය අමාත්‍යවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ පසුගිය 15 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිදු කළ PCR පරීක්ෂණයෙන් Taman ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බවයි. කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා සිට පැවති උණ රෝගයක් හේතුවෙන් ඊයේ උදෑසන යලි PCR පරීක්ෂණයක් සිදු කරගත් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ එහි ප්‍රතිඵල අනුව Taman ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි. මට සෙනසුරාදා රාත්‍රියේ නුවරදී උණ ගත්ත මට අමාර පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන වලට කිතුල් ආශ්‍රිත ගම්මානවල වැඩසටහන් වලට සම්බන්ධ වුණා කිතුල් මේක වගාව සම්බන්ධයෙන්. ඊට පස්සේ මම ඊයේ උදේ පෞද්ගලික රෝහලක PCR පරීක්ෂණය කරාට පස්සේ තමයි අද දැනගන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් මට මේ ලාජය අත්තරම කියන්න තියෙන්නේ මගෙත් එක්කලා ඒ කිතුල් ප්‍රවර්ධන වැඩසටහන් වලට කිතුල් වගාව සහ ප්‍රවර්ධන වැඩසටහන් වලට සම්බන්ධ වෙච්ච සුද්ධනාටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලන වලට මගෙත් එක්ක සම්බන්ධ වෙච්ච අයට මගේ අමාත්‍යාංශයේ ඊයේ දවසේදී මගෙත් එක්ක වැඩ කටයුතු කරපු සුද්ධනාටම කියන්න තියෙන්නේ මේ වෙලාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂා මාතෘ නැත්නම් සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධායන වෙන්න නැත්නම් ඒ අනුව කටයුතු කරන්න කියන එක තමයි මම ආදරෙන් ඉල්ලන්නේ. කෙසේ වෙතත් ඊයේ උදෑසන PCR පරීක්ෂණයක් සිදු කරගෙන තිබූ රාජ්‍ය අමාත්‍යවරයා සවස අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකටද පෙනී සිටියා. පැණිය ගැන කතා කරද්දිත් මේ පැණි සහ ආයුර්වේද ක්‍රමවේද ආයුර්වේද ඖෂධ ඒවට අපිට නිකන් ඒවා අතහරින්න බෑ. මට පෞද්ගලිකව තියෙනවා අත්දැකීමක්. මගේ සහෝදරයා ඉන්නේ එංගලන්තේ ලෙස්ටර් නුවර. එයාට මේ COVID-19 වැළඳිලා ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉංගලන්තේ මේ පැණිය දුන්නාට පස්සේ එයා මට සහතික කරලා කියනවා ඒකත් එක්කලා එයාගේ උණ නැති උනායි කියලා. මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගිය 24 වෙනිදා වලපනේ ප්‍රදේශයේ පැවති උත්සවයකටද සහභාගී ව තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයෙකු ලෙස වාර්තා වූ සී.බී. රත්නායක මහතාද ස්වයං නිරෝධායනය වීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ෆර්නෑන්ඩෝ මැතිතුමාට අද COVID-19 පොසිටිව් වුණා කියන ආරංචියක් ආවා. ඒ ආරංචිය ලැබුණු වහම මම ස්වයං නිරෝධායනයට ලක් වෙමින් ඉන්නවා. අවවාදයට වඩා ආදර්ශී උතුම් කියන හැඟීමත් එක්ක මේ අතර මීට පෙර COVID-19 ආසාදනය වූ බවට තහවුරු වූ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාද පසුගිය 15 වෙනිදා PCR පරීක්ෂණයකට ලක් කර තිබුණා. එහි ප්‍රතිඵල පසුගිය 25 වෙනිදා ලැබුණු අතර ඒ වන විටත් මන්ත්‍රීවරයා උත්සව රැසකටම සහභාගී වූ බවට කරුණු අනාවරණ වුණා. ඒ අනුව ඔහුගේ සමීප ආශ්‍රිතයින් වූ චමින්ද විජේසිරි සහ හේෂා විතාන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ස්වයං නිරෝධායනයට යොමු වීමට තීරණය කළා. PCR පරීක්ෂණ වලට ලක්වීමෙන් පසු පුද්ගලයෙකු එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ස්වයං නිරෝධායනයට ලක් නොවීම සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ වුණා. පසුගිය දින කීපෙම අපි දැක්කා මේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලඥයින් ආසාදිත විදිහට වාර්තා වෙන විශේෂයෙන්ම ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු වුණාට පස්සේ යම් කාල සීමාවක් වාර්තා එන තුරු ඔවුන් මහජන හමුවීම් පවත්වමින් මහජනතාව සමග නිරාවරණය වෙමින් ගැටමින් කටයුතු කරන ආකාරය අපි දැක්කා. මොවුන් ආසාදිත විදිහට වාර්තා වුණාම විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙනවා නිවාරණ සේවන නිලධාරීන් විශේෂයෙන්ම ඔවුන්ගේ ආතිථ්‍යයට සොයා යාම සම්බන්ධව. ඒ නිසා අපි කියන්නේ මේ රටේ පොඩි මහජනතාවට විශේෂයෙන්ම සුළු පන්නේ මහජනතාවට තියෙන නීති ඒ නීති ඒ විදිහටම මහා පරිමාණයේ දේශපාලඥයින්ට සහ විශේෂයෙන්ම මහා පරිමාණයේ රජයේ නිලධාරීන්ට සහ සෞඛ්‍ය නිලධාරීන්ට වැනි නිලධාරීන්ටත් පොදුවේ ක්‍රියාත්මක වෙන්න ඕන. යම් නිරෝධායන නීතියක් තියෙනවා නම් රට තුළ ඒ නීතිය සියලු දෙනාටම එක හා සමාන වෙන්න ඕන. අරුන්දික මන්ත්‍රීවරයා එමෙතුමාත් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබුණා. මොකද මොනවා වැඩ පිළිවෙලක්ද ඉදිරියේ මෙහෙමයි මන්ත්‍රීවරු කියන්නේ ගෙවල් ඇතුලේ දාගෙන වහගෙන ඉන්න පුළුවන් උදවිය නෙමෙයි. සමාජයේ විවිධ ස්තරවල විවිධ අවස්ථාවල් වලදී විවිධ පුද්ගලයෝ එක්ක ගැටෙන උදවිය. ඉතින් ඒක ඒ නිසා මිනිස්සුયો හැටියට එතුමන්ලටත් අසනීප වැළඳෙන්න පුළුවන්. ඒක අමුතු දෙයක් මේ മന്ത്രി දුහරේ නිසා වැළඳිච්ච කාරණයක් නෙමෙයි මිනිස්සුયો නිසා වැළඳිච්ච කාරණයක් හැටියටයි මම දකින්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අප විමසූ විට ඊට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රමුක්කැල්ල මහතා පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්. යම් මේ ලෝකයේ තියෙන මේ තත්ත්වයන් තුළ සාමාන්‍යයෙන් එවැනි අතපසුවීම් එවැනි දේවල් නොසිදු වෙන කියන ලෝකේ කොහෙවත් නැහැ. ඒක මේ බොහොම අසාධාරණ කතාවක් ඔය කෙනෙක්ගේ කතාවක් කරගෙන ඒක ආදේශ කරන්න යනවා කියන එක තමයි. අමාත්‍යමද සාමාන්‍ය ජනතාව සාමාන්‍ය මිනිස්සුත් එහෙම තමයි. සාමාන්‍ය මිනිස්සුත් එහෙමයි කෙල ගහපු මිනිස්සු හිටියා. ඒ වගේම මේ කොවිඩ් දාගෙන හැදිච්ච මිනිස්සු පීනගෙන ගඟෙන් එහා පැත්තට පීනලා ගියා ඉන්නවා. ඉතින් ඒක නිසා ඒක දේශපාලකයන්ට ඉතාමත්ම සාබද්දයයි සහ ඉතාමත්ම පක්ෂග්‍රාහී. ඒ සම්බන්ධව කනගාටු වෙනවා. බොහොම පැහැදිලිව දේශපාලකයන් හැටියට එක්සාම්පල් එකක් කරන් දෙන්න ඕනේ කියන කතාව අපි පිළිගන්නවා. හැබැයි ඒක යම් ස්ථානක වාර්තාවක් වරදින්න පුළුවන්. ලෝකේ ඕන තරම් යම් වාර්තාවක් මම ඒක සාධාරණීය කරනවා නෙමෙයි. හැබැයි එක ප්‍රශ්නයක් මතු කරමින් ඒ ජෙනරලයිස් කරන්න යනවා නම් ඒ සාමාන්‍ය කරන්න යනවා නම් ඒක ඉතා වැරදි.
වරාය වෘත්තීය සමිති හෙට දහවල් සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාවේ කැඳවුම්කරු ශාමල් සුමනරත්න මහතා ප්‍රකාශ කළේ එළඹෙන සිකුරාදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටසක් ඉන්දිය සමාගමකට ලබා දීමට කටයුතු කිරීමත් සමග ඊට එරෙහිව විරෝධතා මාලාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ පිළිබඳව වගකිව යුතු බලධාරීන්ට යෝජනා මාලාවක් බාර දීමට වරාය වෘත්තීය සමිති සන්ධානයේ ක්‍රියා කළ අතර ඒ පිළිබඳ සොයා බැලීමට වරාය හා නාවික අමාත්‍යාංශයේ අනුකමිටුවක්ද පත් කෙරුණා. මේ අතරවාරයේ වෘත්තීය සමිති 23කින් සැදුම්ලත් නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාවේ විධායක කමිටුව රැස්ව ඊයේ දින සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ එළඹෙන සිකුරාදා දින සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමටයි. මේ මව්බිමේ හදවත වූ වරාය ඉන්දියාවට හෝ වෙනත් රටකට හෝ යම් ආකාරයෙන් පාවා දීමකට කරන තැතක් අපිට පැහැදිලිවම දිගින් දිගටම පෙනුණා. අපිට මෙතෙන්දී තීන්දුව తీරන කීපයක් නැහැ. එකයි තියෙන්නේ. ඒ ප්‍රධානම තීන්දුව තමයි නැගෙනහිර පර්යන්තයේ රාජ්‍ය ව්‍යවසාය යටතේ 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරවීම. ඒක තමයි ඒ සඳහා වූ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම තමයි අපි ගත තීන්දුව. මේ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව නිල වශයෙන් වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක මහතාවද අද දින දැනුවත් කළ බව නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික සභාවේ කැඳවුම්කරු ශාමල් සුමනරත්න මහතා පැවසුවා. කෙසේ වෙතත් ගනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයේ පළමු පියවර ලෙස හෙට දහවල් සිට අකුරට වැඩ කිරීමට ක්‍රියා කරන බව වෘත්තීය සංගම් කියා සිටියා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විදේශීය සමාගමකට ලබා දීමට එරෙහිව අදත් විරෝධතා පැවැත්වුණා. ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සිට ඉසුරු පායට පාගමනින් යමින් නැගෙනහිර පර්යන්තයේ විදේශීය සමාගමකට ලබා දීමට එරෙහිව විරෝධතාව පළ කරනු ලැබුවා. වරාය වෘත්තීය සමිතිය හෙට දවසේ දවල් 1න් පස්සේ සූදානම් වෙලා ඉන්න අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීන වෙන්න. ඒ වගේම ලබන සතිය තුල රටේ අනිකුත් සෑම වෘත්තීය සමිතියක්ම මේ ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරලා වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙලා ඉන්නවා. මේක විකුණන්න ඉඩ තියන්න එපා. මහනුවර නගරයේද විරෝධතාවක් පැවැත්වුණා. සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසක් මහනුවර පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණ සංදේශයක්ද බාර දීමට උත්සාහ කරනු ලැබුවා. එම සංදේශය බාර ගැනීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන් එකඟ නොවීම නිසා සිවිල් ක්‍රියාකාරිකයන් එම ස්ථානයේ විරෝධතාවක්ද පවත්වනු ලැබුවා. එම අවස්ථාවේදී ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරයාගේ ලේකම්වරිය දුරකථන මාර්ගෝස්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබුවේ ඉන්දියානු සහකාර මහ කොමසාරිස්වරයා නොමැතිවීම හේතුවෙන් එම සංදේශය ප්‍රධාන නිලධාරියෙකුට බාර දෙන ලෙසයි. මේ වාඩි වල ඉන්නේ අපි මේ ලියුම ගන්න නැගිටින්නේ නැහැ කියලා අපි වාඩි වෙලා ඉන්නේ. බිම ගේට්ටු ඉස්සර. ඒ අනුව මහ කොමසාරිස් කාර්යාලය නිලධාරීන්ට මෙම සංදේශය බාර දීමට ඔවුන් පියවර ගත්තා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ගැටලුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාව සම්බන්ධයෙන් ලබන සඳුදා දින ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 149ක කොටස් මිලදී ගැනීමට ශ්‍රී ලංකා සමාගමක් ඇතුළු සමාගම් 3ක් ඉල්ලුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඔහු පවසන්නේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ඇතුළු පිරිසක් ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුවේ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලකයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. නැගෙනහිර ජැටිය කියන්නේ ආදායම් උල්පතක්. මේ ජැටිය මොනයම් හේතුවක් නිසා හෝ ලෝකේ තවත් කොටසකට 149ක හෝ උරුමයේ අයිතිය පැවරෙන ආකාරයේ මොන ක්‍රියාමාර්ගයක්වත් කරන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලනවා. අපේ ප්‍රතිපත්තිය තමයි අපේ වටිනා දේපල රාජ්‍යවලට දෙන්නේ නැහැ කියලා. ඒ හින්දා අපි බැසිල් රාජපක්ෂ ජනාධිපතිතුමා කල්පනා කරා ඒකට වෙනත් ක්‍රමයක් ඇති කරන්න ඕනේ. ඒ අනුව තමයි හවුල් සමාගමක් හැටියට මේ කටයුත්ත කරන්න තීන්දුව කරලා තියෙන්නේ. ඉන්දියාව 49ක් අපි 51ක්. ඕනනම් ඒ 49ත් ස්ටොක් මාකට් එකට දාලා තවත් අයට ගන්න පුළුවන් අවස්ථාවක් ලබලා දෙන්න. 149ක් ගන්න කොම්පැනියට පරිපාලන අයිතිය දෙන්න කියලා තමයි කියලා දෙන්නේ. ලාභය වරාය අධිකාරියේ ලාභය එන්නේ JCT කින් 70ක්. JCT වැටුනොත්
මෙන්න මේවා තමයි කරුණු. JCT වැටුනොත් වරාය අධිකාරී ලාභ නැති වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රේමදාස මහත්තයාගේ කල්ලිය එකතු වෙලා හම්බන්තොට විකුණනකොට එදා මේ සටන ගෙනිච්චා නම් කවදාක්වත් මේ තත්ත්වයක් මේ රටට උද්ගත වෙන්නේ නැහැ. අපේ තිබුණේ ජපානය සහ ඉන්දියාව ඒකාබද්ධව කරගෙන මේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්. ඒ කටයුත්ත දැන් ආණ්ඩුවට කරගන්න බැරුව ආණ්ඩුව පටලගෙන තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මෙතනදී ඉඹුල් කඳුළු හලන කතා තියෙනවා, නොමග යවන කතා තියෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂය හරි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක්සත් ජාතික පක්ෂයේ අය කියන කතා නම් මේ රටේ ජනතාව කොහොමත් පිළිගන්න අවශ්‍යම නැහැ. ජනාධිපතිවරයා පත් වෙලා ඉන්නේ 69 ලක්ෂක ජනතාවගේ ජනවරමෙන්. ඒ ජනවරමට අදාළ වෙලා තිබෙනවා රට විකුණන එක නවත්තනවා කියලා. විකුණපුවත් ආපහු ගන්නවා කියලා. මුළු වරායම හම්බන්තොට අවුරුදු 99 දෙකකටම බදු දෙන්න පහුගිය රජය කටයුතු කරා. එතකොට ඔය ජනතා විමුක්ති පෙරමුණත් ඔය අද කෑ ගහන වෘත්තීය සමිතියොත් මොනවද කරේ? මීට කලින් මේ රටේ පුජ්‍යලීකරණය කියලා වචනයක් තියෙනකොට ප්‍රේමදාස මහත්මයා ඒකට ජනතාකරණය කියලා කිව්වා. ඒ වගේ දැන් මේ රට විකුණන වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න යන ආයෝජනයේ අපි කියනවා ඉදිරියේදී කොළඹ තියෙන වටිනාම ඉඩම් කුණු කොල්ලේට විකුණනවා. අද වෙනකොට ජාතියේ මහා පහන්ටම ලංකා බැංකු මූලස්ථානයත් විදේශිකයන්ට විකුණන්න මේ ඇත්තෝ අද පිඹුරුපත් සකසලා ඉවරයි. ඒක සම්පූර්ණ බොරුවක්. එහෙම එකක් කිසිම විටක මේ රජයේ ඔබතුමන්ලා දන්නවා අපි එහෙම මේ ගොඩනැගිලි විකුණලා ඒ වගේ දේවල් වලට අපි යොමු රජයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. අපි කාත් එක්කද මේ බිස්නස් එක කරන්නේ? ඉන්දියාවත් එක්ක අපි මේක කෙරුවොත් මේකේ තියෙන සාර්ථකත්වය බෙහෙවින් වැඩි වෙනවා. ලොරි ටෝක් දුන්නේ දේශීය සම්පත් රකින්න. එහෙම කියනකොට හිතුනේ මේ සම්පත් විතරක් නෙමෙයි. එහෙ තියෙන වරාය වලට ගත්තත් අපිට ගනි. දැන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය අන්න ඉන්දියාවට දෙනවා. අපි අදානි සමාගමටම දෙනවා කියලා තීන්දුවක් කරගෙන නැහැ. මේකට ඉන්දියාවේ අදානි සමාගම කැමැත්ත පළ කළා. ඒ වගේම ජපානයේ සමාගමක් කැමැත්ත පළ කළා. ශ්‍රී ලංකාවේ ජෝන් කීල් සමාගම කැමැත්ත පළ කළා තියෙනවා. ඉතින් මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා පැවැත්වෙමින් යනවා. තාම මේක දෙන ක්‍රමවේදයේ අවසන් තීරණයකට අවිල්ලා නැහැ. මේ පිළිබඳ අපි සිකුරාදා අධිකරු ජනාධිපතිතුමා හැම වෙලාවෙම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කිසිසේත් බදු දීමක් හෝ විකිණීමක් වෙන්නේ නැහැ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ශ්‍රී ලංකා රේගුවේ සිදුවන බව කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා වලල්ලාවිට යට්ටපාත ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනට එක්වමින් සඳහන් කළා. ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළා. ශ්‍රී ලංකා රේගුව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළුතර වලල්ලාවිට යට්ටපාත ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහනේදී මෙලෙස අදහස් පළ කළා. විශාලම චෝදනා තියෙන තමයි රේගුව කස්ටම්ස් කියලා රේගුවේ ගැන විශාල චෝදනා තියෙනවනේ. මොකක් ඒවා ඇත්ත. ඒ හොඳ නිලධාරීන් ඉන්නව නරක නිලධාරීන්. අපි ඒකට හමුදාවේ නිලධාරියෙක් මම පත් කරා. අධ්‍යක්ෂක ජෙනරාල් වල හැටියට. එයත් මේක අධ්‍යයනය කළා විවිධ ක්‍රමවේදයන් යොදාගෙන ගියා පසුගිය අවුරුද්ද තුල. නමුත් සාර්ථක ලෙස ඒක මට ඕන තරමට සිද්ධ වෙලා නැහැ. ඉතින් මම ඉදිරියේදී ඉක්මනින්ම ඊට වඩා දරුණු තීරණ ගන්න වෙනවා. මේ රේගුවේ ඉන්න සියලුම නිලධාරීන් එළියට දාලා හරි මේක හදන්න මම ක්‍රියා කරනවා. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය මෙලෙස අදහස් පළ කළා. ඒ ප්‍රකාශයේදී එතුමා කියලා තිබුණා රේගුවේ මෙන්න මේ විදියට දූෂණ සිද්ධ වෙනවා. ඒ දූෂණ සිද්ධ වෙන අතර විශාල ප්‍රමාණයක් හොඳ නිලධාරීන් ඉන්නවා. යම් යම් වැරදි වැඩ කරන අය තියෙනවා. මේ ඊයේ පෙරේදා වෙච්ච කතාබහ හරහා දැන් රටේ මහජනතාවට හැඟියන්න පුළුවන් රේගුවේ ඉන්නේ ඔක්කොම දූෂිත නිලධාරීන් මේ ඔක්කොම එලවලා හරි මම මේ දේ කරනවා කියන ප්‍රකාශය එළියට ආවුවාම ඒ ටික විතරක් දැක්කහම මේකේ විශාල ප්‍රමාණයක් හොඳ නිලධාරීන් ඉන්නවා කියන එක යට ගියාම වැරදි චිත්ත රූපයක් වෙන්න පුළුවන්. එතකොට මේ නිලධාරීන්ටත් යම් චිත්ත පීඩා එන ඒක සිද්ධ විය යුතු නැහැ. මේ වෙලාවේ අපි මේ කරන උත්සාහය ජනාධිපතිතුමාට ඒ වටේ ඉඳන් අනිත් අය දෙන මේ විස නැති කරන එක. ජනාධිපතිතුමාට අපි මේ තුලින් පණිවිඩයක් දෙනවා. අපි ඔබතුමාගේ චින්තනයත් එක්ක අපි එකඟයි. අපිත් ඉන්නේ එතන. අපි ඔක්කොම එකතු වෙලා හදමු. හැබැයි මේක පිටිපස්සේ ඉන්න කාක්කන්ට මේක විනාශ කරන්න ඉඩ දෙන්න එපා. දැන් තවත් දේශීය පුවත්. ස්වර්ණ වාහිනී ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වුණා. මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් සහ තෝරාගත් විශේෂ ස්ථාන කිහිපයක් විස බීජහරණය කළා. ස්වර්ණවාහිනී ආයතනයේ සහ ඩෙටොල් ආයතනයේ එක්වතියත් කරන ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ තවත් අදියරක් අද උදෑසන පැවැත්වුණා.
මාතලේ දිස්ත්‍රික්කයේ සියලු පාසල් විස බීජ හරන ක්‍රියාවලියට අදාළව අද අපි ඇවිල්ලින්නේ මාතලේ උකුවෙල ඇල්වල විදුහලටයි. අනතුරුව ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම ළඟා වුණේ මාතලේ යටවත්ත ඉඩම්ගම ප්‍රාථමික විද්‍යාලයටයි. පාසල් විස බීජ හරණයෙන් අනතුරුව ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම යටවත්ත පොලිස් ස්ථානයේද මෙලෙස විස බීජ හරණයට ලක් කළා. නැනෙන් ගුණයෙන් හිස සරසමු අලුත් වෙලා අපි නැගිටිමු. ලයිව් ඇට් 8 අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.